ආයු වැඩේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. ලෝකෙට අලුත් දේවතාවියක් පහළ වෙලා විහිළුවට ගන්න එපා, බොරුයි කියලා හිතන්න එපා. අද මව්බිම් පුවත්පත විදේශ පුවත් අතරේ වාර්තා කරනවා ලෝකයට තවත් දෙවඟනක් ඉන්දියාවේ කපුවෙක් කොවිඩ් දෙවඟන වෙනුවෙන් දෙවොලක් කරබයි. සෙල්ලමට ගන්න එපා, විහිළුවට ගන්න එපා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වෙන්නේ මේ කපුවා තමන්ගේ ගෙදර දේවාලය ආරම්භ කරලා තියෙනවා. රතු පාට තිර රෙද්දක කොවිඩ් දේවතාවියගේ රූපය, ඒ කියන්නේ කොවිඩ් වෛරසයේ ඡායාරූපයක් print කරලා මුද්‍රණය කරලා පුද පූජා පවත්වන්න පටන් අරගෙන තියෙනවා. මේ දේවාලයට ඇවිල්ලා බාරහාර ඔප්පු කළොත්, බාරහාර වුණොත් ලෙඩේ පැලදෙන්නේ නැහැ කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි, මේ දේවතාවියගෙන් Tamanට ලැබිච්ච වරම අනුව COVID-19ට සාර්ථක එන්නතක් හොයාගන්නත් Tamanට පුළුවන් කියලා ඔහු මාධ්‍යයට කියලා තියෙනවා. දැන් මේක සෙල්ලමට ගන්න එපා, විහිළුවට ගන්න එපා කියලා කිව්වේ. අපිත් ඕකම තමයි කරන්නේ. නිකමට හිතලා බලන්න, අපිත් එතනම තමයි ඉන්නේ. ඉන්දියාවේ අධ්‍යාපන මට්ටම කොතනද තියෙන්නේ, සෞඛ්‍ය පහසුකම් කොතනද තියෙන්නේ කියන එක දැන් අපි දකිනවා. එහෙම Tamanට වෙන කිසි පිහිටක් නැති තැන මේ වගේ මිත්‍යාවන්ට ජනතාව රැවටෙන එක වළක්වන්නත් බෑ. මිත්‍යාවයි සත්‍යාවයි අතර තියෙන හරි පුංචි වෙනසක්. අපි දන්නේම නැතුව මිත්‍යාව වැළඳ ගන්නවා සත්‍යාව කියලා හිතලා. ඒ නිසා අඳින්න තියෙන ඉඩ කඩ වැඩි, ඇඳ ගන්න නැතුව අපි දවස ගෙවමු. අද ජුනි මාසේ 17 වෙනිදා බදාදා දවස ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් මොනවද කියලා විමසන්න සූදානම්. මාධ්‍යවේදී ප්‍රසාද් මංජු මාත් එක්ක ඉන්නවා. අයබන් ප්‍රසාද්. අයබන්. සාමාන්‍යයෙන් දේවාල වගේ කිලිටි නැති තැන්, කිල්ලට අහු නොවෙච්ච තැන්, පිරිසිදු තැන් කියලා හිතපු ඒවා කඩාගෙන වැටෙනවා. දේවාල පවා කඩා වැටෙන්නේ සමහරලාවට සාමාන්‍ය ජනතාවගේ හිස මතට. අද මව්බිම ඇතුළු සියලුම ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත හැටියට වාර්තා කරන කාරණාව තමයි ජනපති මහ බැංකු ලොක්කන්ව පතුරු ගහයි කියලා. මව්බිම 8 වෙනි පිටුවේ මේ පිළිබඳව තවදුරටත් විස්තර පළ කරනවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ සඳහන් කරනවා ඔයගොල්ලොන්ගේ වගකීමක් මේ මූල්‍ය ආයතන නියාමනය කිරීම සහ කළමනාකරණය කිරීම. ඒවා කරන්නේ නැහැ. ලීසින් ආයතන ඒවා කරන්නේත් නැහැ. ETI එක ඒවා ඕගොල්ලෝ වැරදි විදියට කරලා අන්තිමට ගෙවා ගන්න බෑ. ඒ මිනිස්සුන්ට සල්ලි ගෙවන්න විදියක් නැහැ. ද ෆිනෑන්ස් එක වහලා අපි දන්නේත් නැහැ. දැන් ඒකට සල්ලි ගෙවන්නේ කොහොමද? ඒවා කළමනාකරණය කරන්නේ නැහැ. ඔතන ඉන්නේ ඔක්කොම ආර්ථික විශේෂඥයන්. ඒගොල්ලෝ ලක්ෂ ගණන් පඩි ගන්නවා. මොකද කරන්නේ? ඔයගොල්ලන්ට වගකීමක් තියෙනවා. ඒ ගැන හිතලා බලන්න. දැන් මම දීලා තියෙනවා ඕගොල්ලන්ට ක්‍රමවේදයක්. ඒක ඕගොල්ලන්ට කරන්න බැරි නම් හෙට උදේ 9 වෙනකොට, ඒ කියන්නේ අද උදේ 9 වෙනකොට එක්කෝ කරන්න පුළුවන් ක්‍රම යෝජනා කරන්න. එහෙම නැත්නම් අපි යෝජනා කරන ක්‍රමය ක්‍රියාත්මක කරන්න. එහෙමත්ම නැත්නම් ඉවත්වල යන්න සිද්ධ වෙනවා. මට කියන්න තියෙන මෙච්චරයි. කරුණාකරලා මම කියන දේ සම්මත කරන්නේ නැත්නම් ඕගොල්ලෝගේ ආර්ථික සැලසුම් හෙට උදේ 9 වෙනකොට මට දෙන්න. මේ ආර්ථික තත්ත්වයෙන් කොහොමද අපි ගොඩ එන්නේ කියන එක, ඔයගොල්ලන්ගේ අදහස් මොනවද කියන එක, කොහොමද ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ කියන එක පිළිබඳව විශේෂයෙන්ම ආර්ථික තත්ත්වය මත බැංකු වලට උදව් කරන්නේ කොහොමද, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩ එන්න උපකාර කරන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ කියන්න. මං වැරද්දක් නම් කියන්නේ, කතා කරලා කියන්න මම මේ කියන දේ වැරදි කියලා. මොකද උදේ 9 වෙනකොට මේ තීරණය දුන්නේ නැතොත් මේ සියලු කාරණා හැමුවේ රට අභියෝගයට පත්වලා තියෙන මේ අවස්ථාවේදී මාස 8ක් තිස්සේ මම කියනවා අපි ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඕනි කියලා. හැබැයි හැමදාම අපි කතා කරනවා කිසිදු සාධනීය පියවරක් ලැබුවේ නැහැ. දැන් මෙහෙම කිව්වන් පස්සේ ටිකක් හිතෙන්න පුළුවන් මානව හිමිකම් කට්ටිය, NGO, දේශපාලනඥයෝ විවිධ දේවල් කතා කරයි. හැබැයි මේක තමයි අර 69 ලක්ෂයක් දෙනා බරපතල වෙච්ච සිස්ටම් චේන්ජ් එක. ක්‍රමය වෙනස් කරන්න වෙනවා. අකමැත්තෙන් වුණත් මේවා විවේචනය කරන්න වෙනවා. ඔව්. එතෙන්දී මේ මම හිතන්නේ ජනතාවගේ වැදගත් කාරණා තමයි මම හිතන්නේ මේක දිනුවිෂ මේ රටේ පුදු මහ ජනතාවගේ හෘද සාක්ෂිය තමයි ඊයේ කතා කරන්නේ. මොකද ශ්‍රී ලංකා මහ බැංකුවත් සමගම යම්කිසි ගනුදෙනුවක් තිබුණා අවුරුදු කිහිපයක් තිස්සේම ශ්‍රී ලංකා මහ බැංකුව කුමක්ද කරන්නේ? ඒ සඳහා ජනතාවට තියෙන අයිතිවාසිකම කුමක්ද? මොකද ජනතාවට තමයි මේ සියලු දේ අයිතිවාසිකම තියෙන්නේ. මොකද රටේ ජනාධිපතිවරයා පත් කරන්නේ ජනතාවගේ ඡන්දයෙන්. මේ ඡන්දයෙන් පත් කර ජනාධිපතිවරයා දින උපදෙස් ක්‍රියාත්මක කරන්නේ නැත්නම් රාජ්‍ය ආයතන ඒක විශාල ප්‍රශ්නයක්. මොකද දැන් කොරෝනා වෛරසයෙන් පස්සේ බොහෝ රටවල මේ මහ බැංකු කොහොමද රට ගොඩ ගන්න කියන වාර්තාවක් ඉදිරිපත් කරා. සැලසුම් ඉදිරිපත් කරා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව එහෙම සැලසුමක් ඉදිරිපත් කරලා නැහැ මේ වනතුරු. ඉතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඉදිරිපත් කරපු සැලසුම ක්‍රියාවට නංවන්න උදව් කරන්නේත් නැහැ.
එතකොට කොහොමද කටයුතු කරන්නේ? එතකොට ආරණන් අර කෙනෙකුට පීනන්නේ කියන අත්පය ගැට ගහලා කියනවා පීනපන් කියලා. ඒ මම හිතන්නේ ජනත්වගේ විවේචනය සාධාරණයි. ඒ වගේම අනිත් කාරණා තමයි මේ මූල්‍ය සමාගම් නියාමනය කරන්නේ නැහැ. අපි කලිනුත් කිව්වා මේ ශ්‍රී ලංකා මහ බැංකුව බොහෝ විට කරන්නේ පුවත්පත් දැන්වීමක් දාලා අත පියදගෙන ඉන්නවා. ඒතකොට අපි මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අපි පත්‍රය දැන්වීමක් දාලා තියෙනවා ඕගොල්ලන්ගේ රැවටුනේ. නමුත් ඊට එහා යන්න ඕන. මොකද ජනතාව දැනුවත් කරන්න ඕන. විමර්ශනාංශ දාන්න ඕන. බුද්ධ්‍යාංශයක් වෙනම තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව. ඒ වගේම දෛනිකව මහ බැංකුව රැස් වෙලා රටේ මූල්‍ය තත්ත්වය ගැන වාර්තා සකස් කරන්න ඕන. මේ සැලසුම් සකස් කරලා විශේෂයෙන්ම ආර්ථිකය කොරෝනා වලින් යලි ගොඩ ගන්න නම් මහ බැංකුව මීට වඩා දායකත්වයක් සපයන්න ඕන. මම හිතා සෞඛ්‍යාංශ, ඒ වගේම ආරක්ෂකාංශ සියලුම දෙනා විශාල දායකත්වයක් සපයව තමන්ගේ පැත්තේ. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුවට තමන්ගේ ආර්ථිකයේ පැත්තෙන් රට ගොඩ ගන්න ඇයි ඒවා ක්‍රියාත්මක කරන්න බැරි? මම හිතන්නේ මේ ජනත්වගේ ඒ විවේචන ඉතාමත්ම සාධාරණයි. මොකද හුඟ දෙනෙකුට තිබුණා මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් වංචාව සිදු වුණා. ඒ වෙලාවේ කවුරුවත් වළක්වන්න එක ක්‍රියා කළේ නැහැ. මේ නිලධාරීම තමයි හිටියක ජනත්වමා කිව්වා. ඒ වගේම ජනත්ව සාධාරණ දෙයක් කියනකොට ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඉතින් ජනතාව එදත්කෝ මම තමන්ගේ ඥාතීන්ට හිත මිත්‍රාදී ණය දෙන්න කියලා නෙවෙයි කියන්නේ. මම හිතන්නේ මේක ජනතාව හොඳයි මේ වගේ මම හිතන්නේ අවවාදාත්මක ස්වරූපයෙන් කතා කරන්න අවශ්‍යතාවන කතා කරන්න ඕනේ. සමහරු කියයි ටෝන් එක ටිකක් සැර වැඩි හරිය මේ විපක්ෂයේ මන්ත්‍රීතුමා සමහරට හිතන්නේ දැකියයි. නමුත් මේ මම හිතන්නේ මේ අවම ටෝන් එක තමයි භාවිතා කරේ. ඉතින් නැත්නම් මේක මෙහෙම කරන්න බැරි නම් මේ රට හදන්න බැරි නම් නැත්තම් හදන්න බෑ. ඒ නිසා මේ අවසන් අවස්ථාව ලැබිලා තියෙන. ඉතින් ජනතාව ගත්ත තීන්දුව සහ ඒ කරපු ප්‍රකාශය මම හිතන්නේ රටේ ජනතාව අනුමත කරනවා. ලීක් වන්නියෝ කොහොමද කළේ? මහතීර මොහොමඩ් කොහොමද කළේ? හිතලා බලන්න. රට ගොඩනගන විසඳුම් වහාම දෙන්න නැතිනම් රජ යෝජනා අනුමත කරන්න අරුණ පුවත්පත මේ සිද්ධිය වාර්තා කරන ඒ ආකාරයට ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට දැඩි අවවාද. මහ බැංකුව නිදි මාව අමාරුවේ දාන්නයි මේ හදන්නේ. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය ඇතුළු ඒ රාජ්‍යායතනවල නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය මේ වගේ අවස්ථාවක ඉතාමත්ම තීරණාත්මකයි. නැහ බැහ කියන නිලධාරීන්ට වඩා වැඩ කරන්න පුළුවන් සහ නිර්මාණශීලීව කටයුතු කරන්න පුළුවන් නිලධාරීන් අවශ්‍යයි. 2005 අවුරුද්දේ ආර්ථිකය ඉතාම ඍණ තත්ත්වයක තිබුණේ. ඊට පස්සේ යුද්ධය ආරම්භ කරන මොහොත වෙද්දී සල්ලි තිබුණේ නැහැ. කොහොමද මුදල් උපයගත්තේ? විකල්ප ක්‍රමවලින් නිර්මාණශීලී ක්‍රමවලින් මුදල් හොයාගත්ත. එහෙම නොවුණා නම් කොහොමද යුද්ධය කරන්නේ කියලා නැවත වතාවක් හිතා බලන්න වෙනවා. ඊළඟට රැකියාව හේතු උපායදායරින් ඉන්නවා. අපේ ආර්ථිකයේ සම්බන්ධයෙන් තරුණ පිරිස් ඉන්නවා. මම හිතන්නේ ජනත්වමා තරුණ බලකායට අත දෙන්න කැමතියි. ඉතින් සමහර නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැත්නම් ඒ තරුණයින්ට අවස්ථාව ලබා දීලා ආර්ථිකයේ ගොඩනැගීමේ වගකීම උන්ට බාර දෙන්න පුළුවන්. ඔව්. දිනමින වාර්තා කරන්නේ බැඳුම් කර වංචාවට සහාය දුන්නත් රට හදන්න උදව් කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නයයි නගන්නේ. බැඳුම් කර වංචාවට සහාය දුන් නිලධාරීන් තව මේ තනතුරු වල ඉන්නවා. ජනතාව දුන් වරම අනුව කටයුතු කරනවා බැඳලා ඉන්නවා. ජනපති මහ බැංකුවේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරයි කියලා සටහන් කර සිටිනවා. විශේෂයෙන්ම FCID වගේ ආයතනවල ක්‍රියාකාරීත්වය නිසාත් රාජ්‍ය සේවකයෝ තමන්ගේ බල සීමාව තුළ අභිමතානුසාරීව කටයුතු කිරීමේ සීමා පනවාගෙන තියෙනවා. බය වෙලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා බලපානවා රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට. ඒ නිසා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අවශ්‍ය මොහොතක් මේ. අද මව්බිම් පුවත්පත වාර්තා කරන අනිත් කාරණේ තමයි ප්‍රධාන සිරස්තලයක් හැටියට ETI වංචාවට මහ බැංකුවේ නන්දලාල් කරුණාරත්න CID-ට නන්දලාල් සහ කරුණාරත්න කියන මහත්වරුන් ETI මූල්‍ය වංචාව පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ නියෝජ්‍ය අධිපති එන්නේ කරුණාරත්න කියන මහත්වරුන් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. FCID නෙවෙයි CID. ඒ අනුව දීර්ඝ කාලයක් මුළුල්ලේ ETI මූල්‍ය වංචාව පිළිබඳ නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙහිදී ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වෙනවා. ඊයේ රාත්‍රිය වනතුරුම ඔවුන්ගෙන් CID ප්‍රකාශ ලබා ගන්නමින් තිබෙන බව මව්බිම් පුවත්පත වාර්තා කරනවා. තමන් විසින් ETI ආයතනයේ තැන්පත් කළ රුපියල් බිලියන 200ක් ආපසු ලබා ගැනීමට නොහැකිව එහි 2500ක් වන තැන්පත්කරුවෝ නඩු මගට පිවිස්ස සිටිති කියලා මව්බිම සඳහන් කරනවා. ඒත් එක්කම විශේෂ මේ ආයතන නියාමනය හරියට වෙනවා නම් මුලදිම මට මිනිස්සු මෙතරම් රැවටෙන්නේ නැහැ නේ. යම් පිරිසක් මම හිතන මුලින්ම උන්ට අසාධාරණයක් වෙනවා නම් මේවා පැමිණිලි කරලා තියෙනවා. එතකොට අදාළ අංශ ක්‍රියාත්මක වෙනවා නම් විශාල දැන්වීම් දානවා නම් මෙන්න මේ ආයතනයට රැවටෙන්න එපා කියලා මිනිස්සු එහෙම රැවටෙන්නේ නැහැ. නමුත් මිනිසාගේ ස්වභාවය තමයි ඉතින් වැඩි පොලියක් දෙනවා නම් ඒ තැන් වලට යනවා. නමුත් ඉන්න නිලධාරීන් දැනගන්න ඕන අර දෙමව්පියන් දරුවන් යහමකට ගන්නවා වගේ නිතරම ජනතාව හරිමකට ගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය නීති තියෙනවා. ඉතින් ඒවා ක්‍රියාත්මක නොකිරීමේ ගැටලුව. දැන් කොරෝනා දේවිතාවිට දේවාලයක් හැදුවෙන් පස්සේ ඒකට ගිහිල්ලා ලෙඩේ සුව කරගන්න බලාපොරොත්තු වෙනවා වගේ කීයක් හරි වැඩිපුර දෙනවයි කියලා කිව්වම මේවා නිත්‍යනුකූලද නැද්ද මේවා කොහොමද ලැබෙන්නේ ආයේ ඒව ගැන හිතන්නේ නැතුව සල්ලි දාද්දිත්
දෙවතාවක් හිතන්න ඕනේ. ඒ වගකීමක් තියෙනවා. කොහොමවත් අද මව්බිම් පුවත්පත කියනවා ජීවක නාලක අසංක දීපා එදිරිසිංහට වරෙන්තු කියලා ETI නඩුව මගහැරියාට ETI නඩුව කාලයක් තිස්සේ මගහැරලා තිබෙනවා. ඒ නිසා තමයි මේ මුල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන්ට මේ ආකාරයට වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. මිලියනයක මුදලක් සාපරාධී විදියට විශ්වාසය කළායයි කියලා තමයි සඳහන් කර සිටින්නේ. හැබැයි ගණන් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. වරෙන්තු නිකුත් කරලා තියෙනවා ETI ආයතනයේ ප්‍රධානීන්ට. මේවා ඡන්දයක් ඉලක්ක කරගෙන සිද්ධ වෙන දේවල් නොවිය යුතුයි. මේ 2500ක් මිනිස්සු සමාලාවට තමන්ගේ පෙන්ෂන් එක එහෙම නැත්නම් තමන්ගේ මේ තමන් රස්සාවෙන් ඉවත් වුණාට පස්සේ ලැබෙන දීමනා මේ සියල්ල එකතු කරලා එහෙම නැත්නම් ඉඩමක් කඩමක් විකුණලා දාපු මුදල් වෙන්න පුළුවන් මේ තියෙන්නේ. මොකද එනකෝ විශ්වාසයටපත් එකතු කරලා තියෙනවා. ඔව්. ඉතින් ඒ නිසා මේ ගැන හිතන්න වගකීමක් තියෙනවා. මේ සියල්ල සිද්ධ වෙන්නේ කොරෝනා වසංගතයත් ලෝපුරා ක්‍රියාත්මක වෙන අතරතුරේදී අද පුවත්පත් කිහිපයක මේ පිළිබඳ වාර්තා පළ වී තිබුණා. ඒ අනුව ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1915ට වර්ධනය වෙලා තියෙනවා. ඒ වුණත් 70% සීමාව ඉක්මවා ගිහිල්ලා සුවර්ණ රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙනවා. හැබැයි ලෝක තත්ත්වය ගත්තොත් ලෝක තත්ත්වයේ අද උදේ 5:00 විතර වගේ වෙද්දී ලෝකේ 80,77,280 දෙනෙක් කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ආසාදනය වෙලා තියෙනවා. 4,38,125 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා කොරෝනා ආසාදනය වීම නිසා. ඇමරිකා එක්සත් ජනපදයේ තමයි වැඩිපුරම මරණ වාර්තා වන්නේ 1,16,250යි. අපේ යාබද ඉන්දියාවේ තත්ත්වය ඉතාමත්ම භයානකයි. හේතුව 3,43,000ක් විතර රෝගීන් වාර්තා වෙනවා මේ වෙනකොට. ඉන්දියානු මහාචාර්යවරයෙක් සඳහන් කරලා තිබුණා වසංගත රෝග පිළිබඳ මහාචාර්යවරයෙක් ජුලි මාස ඉවර වෙද්දී මේ ප්‍රමාණය මිලියන 10 සීමාව ඉක්මවා යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 80ත් ලක්ෂ 100ත් අතර ප්‍රමාණයක රෝගීන් වාර්තා වෙන්න ඉඩ තියෙනවා කියලා ඉන්දියාවෙන්. එහෙම වුණොත් ඒක ශ්‍රී ලංකාවටත් ලොකු අභියෝගයක් කාරණයක්. ඇමරිකාවේ දෙවෙනි රැල්ලක් එන්න බොහෝ විට ඉඩකඩ වැඩි කියලා ඊයේ වාර්තා වෙනවා. මොකද අපි දන්නවා ඇමරිකාවේ විරෝධතා පැවැත්වුණා ප්‍රාන්ත කිහිපයකම මේ විරෝධතාවලදී සමාජ දුරස්ථභාවයේ සෞඛ්‍යාරක්ෂිත උපක්‍රම අනුගමනය කරේ නැහැ. මේ කළුසුදු මේ වර්ගවාද සමග පැමිණි දෙපැත්තම උද්දේශන පටන් ගන්න තියෙනවා. ඉතින් ඒක ඉතාමත් භයානකයි. ඒ නිසා දෙවෙනි රැල්ලක් ඇමරිකාවේ එන්න ඉඩ තියෙනවා. આવොත් ඒක ඊට වඩා දරුණුයි කියලා දැනටමත් ඔවුන්ගේ වෛද්‍යවරුන් අනුතුරු අඟවලා තියෙනවා. ඔව්. ඇමරිකාවේ එහෙම දෙවන රැල්ලක් ගැන කීවාට ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා. කොවිඩ් පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කළා කියලා මේ කොවිඩ් මර්ධන ජාතික කාර්යසාධක බලකාය වෙනුවෙන් පැවතිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී රටට අනාවරණය කරනවා. අභිමානවත් සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන්. මොකද කොරෝනා පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කළා. නාවික හමුදාවේ පොකුරත් මර්ධනය කළා. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා කියා සිටින්නේ ජාතික ආරක්ෂාව කියලා හඳුන්වන්නේ වයස්ගතම පුද්ගලයාගේ සිට අලුත උපදින දරුවා දක්වා හැමෝටම බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත් වීමට හැකියාව උදා කිරීම. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාවත් ඒකේ කොටසක් කියන එකයි ඒකෙන් කියවෙන්නේ. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ ස්ථාපිත කාර්යසාධක බලකාය තුලින් මේ කටයුත්ත සාර්ථකව නිම කළා කියලා ප්‍රකාශ කරනවා. පසුගිය කාලය පුරා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නාවික හමුදාව හා අනෙකුත් අංශ සමග විශාල මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රමාණයක් කර ජාවාරම්කරුවන් රැසකුත් අත්අඩංගුවට ගත්ත මේ කොවිඩ් මර්ධනය කරන අතරතුරේදී. ඒ අතරතුර අද අරුණ පුවත්පතත් වාර්තා කරපු කාරණයක් තමයි ඊයේ දවසේ අපි පුවත් අතරේ වාර්තා කළා මේ අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා කියලා මේ රෝගියෙක් කොවිඩ් ආසාදනය වෙලා සුව වෙච්ච කෙනෙක්ට නැවත බොවුණා කියලා. කොවිඩ් දෙවනිවර වැළඳුණු අයෙකුගෙන් වෛරසය බෝ වෙන්නේ නැහැ කියලා වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සපරවීර මහත්මයා ප්‍රකාශ කර සිටිනවා අරුණ පුවත්පතට. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාත් මේ කාරණාව තහවුරු කරලා තිබුණා. කියන්නේ කොවිඩ් හැදිච්ච කෙනෙක්ට ආයි ලෙඩේ හැදුණා කියලා එයාගෙන් තව අයට බෝ වෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටිනවා. වෛරස් ව්‍යාප්තියේ ප්‍රබලතාවය යම්කිසි ප්‍රබලතාවයක් තවත් කෙනෙකුට ආසාදනය වෙන නමුත් එහෙම කිව්වයි කියලා අර තියෙන අවධානය සහ ඒ සැලකිල්ල අඩු කරගන්න එපයි කියලා අපි කාරුණික ඉල්ලා සිටිනවා. ඔව්. උසස් පෙළ කල් දානවද නැද්ද? තීරණයක් ඉස්කෝලේ පටන් ගත්තයින් පස්සේ ගැන බව තමයි අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ. උසස් පෙළ කල් දමනවාද නැද්ද? අවසන් තීන්දුව පාසල් පටන් ගැනීමෙන් පසුව. ඒ අතරේ සමහරට සැප්තැම්බර් මාසයේ දක්වා උසස් පෙළ විභාගයේ කල් යන්න පුළුවන් කියලත් සමහර පුවත්පත්වල ආරංචි මාර්ග පළ කර තිබුණා. දැන් අපිට පුළුවන් මේ එක්කම එළමෙන්න ජාතික පුවත්පත්වල වාර්තා කරන මැතිවරණ කතාවලට ඒ අනුව
සමගි ජනබලවේගය මහා ජනතාවට සිත සලසන මහා වෘක්ෂයක් කියලා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කියා සිටිනවා. පොදු ජනතාවගේ දුකට පිහිටවන යුගයක් අපි බිහි කරනවා. හාල් මාෆියාවට ආණ්ඩුව යට වෙලා එළඹෙන ජයග්‍රහණය තුල සහල් මාෆියාවට කිසිදු තැනක් නැහැ. මම එක්සත් ජාතික පාක්ෂිකයන්ව අමතක කරන්නෙත් නැහැ, අතරමං කරන්නෙත් නැහැ කියලා ඔහු සඳහන් කරනවා. මැතිවරණයෙන් පසු සෑම පවුලකටම 20000ක මූලික වියදම් දීම නමක් ලබා දෙන බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. ඒට සම්බන්ධ තවත් කාරණාවක් එහෙම නැත්නම් ඒකට ප්‍රතිචාරයක් කියලා කියන්නත් පුළුවන්. දිනමින පුවත්පතේ පළවෙන මේ ප්‍රකාශය සජිත්ගේ අරමුණ ටෙලිෆෝනයේ ශක්තිමත් කිරීමට වඩා අලියා දුර්වල කිරීමයි කියලා හිටපු රාජ්‍ය අමාත්‍ය එස්.පී. දිසානායක මහත්මයා කියනවා. දේශපාලනින් මුහුකුරා ගිය රනිල්ව ඇන්දවීම පහසු නෑ. ඒ නිසා සජිත්ගේ පරිණතභාවය පිළිබඳව ප්‍රශ්න මත වෙනවා කියලා එස්.බී. දිසානායක මහත්මයා සඳහන් කර සිටින්නේ. ඔය අතරේ අද දිනමින පුවත්පත ඒ විදිහට ඒ ප්‍රකාශය සටහන් කරද්දී අද අරුණ පුවත්පතේ පොලිටික්ස් කියන විශේෂාංගය පිටුවක් පුරා බොහොම හැඩ ඡායාරූප කීපෙකුත් එක්ක තිස්ස අත්තනායක මහත්මයාගේ සාකච්ඡාවක් පළ වෙනවා. සමගි ජනබලවේගයෙන් ඉවත් වුණේ දිනන්න බැරි අය කියලා ඔහු කියනවා. ලබන සතිය වෙනකොට සජිත්ට සහාය දෙන්න එක්සත් ජාතික පක්ෂයෙන් කොටසක් එනවා. ඇත්තෙන්ම සිංහල බෞද්ධ ජනතාව ගැනත් අපි සිටිය යුතුයි. අපි මේ මහන්සි වෙන්නේ ගෝඨාභයට හොඳ අගමැති කෙනෙක් හදන්න නෙවෙයි. මෙහෙම කියලා කියන්නේ අර සමහර සමගි ජන බලවේගයේ නායකයෝ කියනවානේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හොඳ අගමැති කෙනෙක් විදියට හරියට ගැලපෙන්නේ මේ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒකටයි අපි මේ ලෑස්ති වෙන්නේ කියන කාරණාවට තමයි මේ උත්තර දෙන්නේ. අපි මේ මහන්සි වෙන්නේ ගෝඨාභයට හොඳ අගමැති කෙනෙක් හදන්න නෙවෙයි කියලා. ඒ අතරේ මංගල සමරවීර මහත්මයාගේ ඉවත්වීම පිළිබඳවත් සඳහන් වෙනවා. තිස්ස අත්තනායක මහත්මයා කියන්නේ මංගල සමරවීර මහත්මයා අයින් වුණේ මේ පෞද්ගලික හේතුවක් මත කියලා. හැබැයි අරුණ පුවත්පතේ මේ ඕපදූප එහෙම නැත්නම් ඕපා දූතය කියන විශේෂාංගයට තේ පොලිටික්ස් අතිරේකේ පළ කරනවා මෙන්න මෙහෙම අදහසක්. ඒ තමයි 2024 වන විට විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනය තුළට කැඳාගෙන විත් 2025 වන විට ජනාධිපති පුටුවේ ඇන්දවීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මංගල දේශපාලනයෙන් ඉවත් වූ බව දැන් අලුතෙන්ම පැනනගෙන මතවාදයයි. මොකද මේ පිළිබඳව වැඩිපුරම විශ්සෝප වී සිටින්නේ මංගලට එක දාන්නේ මේ ව්‍යාපෘතියේ ප්‍රබල කොටස්කරුවෙකු වන ජනතා විමුක්ති පෙරමුණ බවද මේ වාර්තාවලින් සඳහන් වනවා කියලා අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ වගේම පහුගිය 10 වෙනිදා වෝටර්ස් එජ්ජෙහි පැවතිච්ච උත්සවයකදී රාජිත සේනාරත්න හිටපු මන්ත්‍රීවරයා හරියට සජිත් ප්‍රේමදාස මහත්මයා විජය කුමාරතුංග වගේ කියලා කතාවකුත් කියවලු. ඒත් මේකට එක එළඹීමක් කියලා කියනවා. ඒ අතරේ මංගල අයින්නුනේ 2025 විමුක්ති වගේන්නද කියන සිරස්සල් ඇතේ පළ කරන මේ සමන් සමරක්කොඩගේ ලිපිය සඳහන් කරනවා. දැන් අලුත්ම සටන නිර්මාණය වී ඇත්තේ චම්පික හා සජිත් අතර බව වාර්තා වේ. ඒ කොළඹින් වැඩිම මනාප ලබා ගැනීම සඳහාය. මොකද මේ දෙන්නම ඊළඟ ජනාධිපති සිහිනේ ඉන්න නිසා මේ ගැටුම් වාර්තා වෙනවා කියලා කියන්නේ ප්‍රසාර. ඔව් දැන් මංගල සමරවීර මහත්මයා මාතරදී ප්‍රකාශ කරා දැන් අර දේශපාලන සමුගත්තට පස්සේ කිව්ව අලුත් බලවේගයක් හදනවා කියලා. ඉන්පසුව ඔහු යන්නේ හොරගොල්ලට ගිහිල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මයා හිටපු ජනාධිපති මුණ ගැහෙනවා. ඒක දැන් විමුක්ති කුමාරතුංග මහත්මයා සම්බන්ධයෙන් තියෙන කාරණේ කලිනුත් මංගල සමරවීර මහත්මයා මතු කරා. අලුත් දේශපාලන බලවේගයක් හදනවා කියන්නේ අරමුණ වෙනවත් පුළුවන්. ඒ වගේම රායිසේනත් මහත්මයා විජය කුමාරතුංග මහත්මයා ගැන කතා කරනවා. කොහොමද අපිට පේනවා දැන් ඔවුන්ට දැන් මේක කිව්වා ඒ කොළඹ එකේ තිබුණා මේ යම්කිසි ආකාරයේ ඇඳවීමක්ද කියලා. ඇත්තටම ගත්තොත් දැන් 2015 දී යම්කිසි ආකාරයේ ඇඳවීමක් වුණා. එතකොට ජනතාව දැනගත්ත මොකක්ද උනේ කියලානේ. ආපහු ඊළඟ ඇඳවීමකටද සැරසෙන්නේ කියන කාරණේ මතුවෙනවා. මොකද මෙතෙන්දී ගන්න අර ශනිකව ගන්නව තියෙනවා. කවුරු හරි කෙනෙක් පරාජය කරන කවුරු හරි කෙනෙක් යොදා ගන්නවා කියන වගේ වැඩක් නෙවුනේ. නමුත් ආපහු ඒ වගේ දෙයකට එන්නේ කියන කාරණේ මතුවෙනවා. විශේෂයෙන්ම දැන් මංගල සමරවීර මහත්මයා මේ සමගි ජන බලවේගයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තිස්සත් තැනක මහත්මයා දැන් ඊට කලින් දැන් මම හිතන්නේ මංගල සමරවීර මහත්මයාත් එකට ප්‍රෙස් එකේ ඉන්නකොට කියන්නේ මංගල මහත්මයා යෝධ ශක්තියක් කියලා. දැන් කියන සමාජ පරාජය දැකලා මංගල සමරවීර මහත්මයා ඉවත් වුණා දන්නේ නැහැ කියලා. ඒතකොට මට තේරෙන්නේ නැහැ දිනුස මංගල සමරවීර මහත්මයාගේ පරාජය නැත්තම් වෙන පරාජයක් ගැනද ඔහු කියන්නේ කියලා. ඔව් මංගල සමරවීර මහත්මයා කරන දේවල් තේරුම් ගන්න ටිකක් කල් යනවා. අපි විරාමයක් ලබමු. මේවා ඇහෙනකොට මොනවා හිතෙයිද ඔබට? අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ CCTV 79ක් හයි කරලා තිනවා. ඒ 79ම වැඩ නැහැ කියලා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා කියනවා. පහුගිය දවසක ඔහු නිරීක්ෂණ චාරිකාවක් කරද්දී බන්ධනාගාරේ
මේ CCTV කැමරා 79න් 26ක් වැඩ කළාලු. දැන් ඊයේ වෙනකොට මේ 79ම වැඩ නැලු. මේ දරුණු ගණයේ අපරාධකරුවන් තමයි මේහි රඳවා තිබෙන්නේ. කොහොමුණත් මේ ආරක්ෂක ලේකම්වරයා කියනවා කුඩුජාවාරම් පාතාලයේ කප්පම් ක්‍රියාත්මක වෙන්නේ හිරගෙදරින් බන්ධනාගාර අන්තිම දූෂිතයි. ඒ නිසා වහාම මේ තත්ත්වයේ මැඩලන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියලා ලංකාදීප පුවත්පතේ වාර්තා කර තිබුණා. ඒ අතරතුර කොනකොල පැලැස්ස සහ බූස බන්ධනාගාර මේ බන්ධනාගාර දෙකට විශේෂකාර බලකාය පොලිස් STF එක යොදවලා තියෙනවා. ඔව්. යම් ආකාරයක මම හිතන්නේ වැටලීම් වගේ දේවල් සහ උන් දැඩි ආරක්ෂාවක් යොදවලා තියෙන්නේ. නමුත් එතනොත් සමහර වෙලාවට රින්ගනවත් දන්නේ නැහැ සමහර දේවල්. මොකද CCTV කැමරා අක්‍රිය වෙන නම් ඇතුළෙන්ම මොනවා හරි දෙයක් වෙන්න ඕන. මොකද පිටින් ඉඳන් අමාරුයි CCTV කැමරා අක්‍රිය කරන්න. ඔව්. දැන් අද ලංකාදීප පුවත්පතේ වාර්තා කරපු තවත් කාරණාවක් තමයි බන්ධනාගාර ප්‍රධානීන් 23 දෙනෙකුට ස්ථාන මාරුවීම ලබා දීලා තියෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩ පටන් අරගෙන තියෙනවා. ක්‍රියාත්මක කරනවා. මොකද අරක වගේ බූස්ස අධි ආරක්ෂාවක් යටතේ පාලනය කරනවා. ඒ වගේම මාසයක් ඇතුළත බන්ධනාගාර ඇතුලේ සිදුවෙන ජාවාරම් මැඩලීම තමයි ඉලක්කය වෙලා තියෙන්නේ. මොකද ඒක වහා ක්‍රියාත්මක කළ යුතු කාර්යයක් කියලා පැහැදිලි වෙනවා. අද මව්බිම් පුවත්පත ඇතුළු පිටුවක වාර්තා කරනවා නවගමුවේ පාතාලයේ 8ක් අල්ලති කියලා. පනාගොඩ චම්පා ජීවන්ති වාර්තා කරන්නේ නවගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට සහ තර්ජනය කළ බව කියන පුද්ගලයෙක් සහ ඝාතන වලට සම්බන්ධ පුද්ගලයෙක්. මේ පුද්ගලයා අර සමයන් කියන පුද්ගලයාගේ ගෝලයෙක් වන ඩුබායි වල පදිංචිව සිටින පුද්ගලයෙක් මෙහෙව් කණ්ඩායමක සමාජිකයන් විදිහට තමයි මේ 8 දෙනා ඉන්නේ. සමයන් මිය ගියා. සමයන්ගේ ගෝලයෙක් ඩුබායි වල ඉන්නවා. ඒ ඩුබායි වල ඉඳලා පාතාලයේ මෙහෙවන කණ්ඩායමක 8 දෙනෙක් කියලා තමයි මේ නවගමුවෙන් වාර්තා වෙච්ච 8 දෙනා පිළිබඳව සඳහන් වෙන්නේ. ඊළඟට මව්බිමද වාර්තා කරන අනිත් කාරණේ අර ඊයේ දවසෙත් අපි කිව්වා මිලියන 480ක පාතාල ගිණුම ගැන CID පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තමයි මේ ගිණුම තියෙන්නේ. මිලියන 28 17 18 ඔය ආදී විදිහට ලොකු ගණන් වලින් ගනුදෙනු සිදු වෙලා තියෙනවා. කොහොමුණත් ඉස්සරහට මේව ගැන මේ ටිකක් අවධානයෙන් ඉන්න එක හොඳයි. ඒ කියන්නේ මේ පාතාල ගිණුම් වල කුඩු ගිණුම් වල සල්ලි එහා මෙහායයි. මොකද මැතිවරණයක් පැවැත්වෙනවනේ. ඡන්ද අපේක්ෂකයන්ට වියදම් කරන්න සල්ලි ඕනනේ. රාජකාරී පවරනවා. ඔව්. ඉතින් ඒ අතරතුරේදී අද අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි කහතිත් පළඟැටියා දැන් දුර්වලයි කියලා වයිඹ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කරන ප්‍රකාශය. කහතිත් පළඟැටියා දැන් දුර්වලයි. අරුණ ඒ එක්කම වාර්තා කරන තවත් කාරණයක් තමයි ඉවත දැමූ රයිස් කුකරයෙන් ගාල්ලේ සිසුවෙක් ඩෙන්ගු මදින උපකරණයක් හදලා අගමැති අගයයි. අගමැතිගේ ඇගීමෙන් ඔහු මේ පොඩි එකා තවත් දිරිගැන්විලා තියෙනවා. බිත්තර කීට පිළවා යන අවස්ථාවන් තුනම විනාශ වෙනවා. හික්කඩුව කීට විද්‍යා ආයතන සහතිකයක් ලැබිලා තියෙනවා. 7 පුතෙක් තමයි මේ වැඩේ කරන්නේ. ඒ අනුව හොඳ අනාගතයක් තියෙයි. අපිට නව නිපැයුම් කරන්න ඕනේ. ඒ නව නිපැයුම් කරන්නේ ඇත්තටම අපිට තියෙන ගැටලු වලට. ඒ නිසා ඩෙන්ගු විසඳුමට ඩෙන්ගු මර්ධනය කරන්න 7 පුතෙක්ගෙන් ලොකු වැඩක් කරලා තියෙනවා. අගමැතිතුමාගෙත් අගයීමට ලක් වුණා. අද දිනමින වාර්තා කරනවා නවක වදේ ඉවත් කිරීමේ බලය උපකුලපතිවරුන්ට පවරා දෙනවා කියලා අමාත්‍යාචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්මයා කරන ප්‍රකාශය. ඊට පස්සේ අපිට පුළුවන් දිනමින වාර්තා කරන තවත් කාරණාවක් වෙත අවධානය යොමු කරන්න. මත්තල ගුවන්තොටුපොළේ අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් අගෝස්තු 1 වෙනිදා සිට මත්තල ගුවන්තොටුපොළේ අන්තර්ජාතික ගුවන් මෙහෙයුම් අගෝස්තු 1 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අද ජාතික පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබුණා. දැන් ටිකෙන් ටික ගුවන් සමාගම් ශ්‍රී ලංකාවට ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කරමින් සහ සැලසුම් සකස් කරමින් පවතින බව. විශේෂයෙන් මෙතෙන්ද මත්තල ගුවන්තොටුපොළ කිව්වාගේ හුඟක් ගුවන් සමාගම් කැමති. පිටීම සහ යොහමාරු ගුවන් මධ්‍යස්ථානයක් විදිහට. මොකද මත්තලට පුදුමාකාරී බාධක ආවිදිනුෂ. ආරම්භයේ සිටම විශාල බාධක ආව. මොකද වී ගබඩා කරා ඉන්පසුව මේ ආණ්ඩුව ඇවිල්ලා යමක් කරන්න හදනකොට කොරෝනාව සංගතිය ආවා. ඒ නිසා මම හිතන්නේ මත්තල මේ බාධක මැදගෙන ඉදිරියට යන්න ඕන. මම හිතන්නේ විශාල ආයෝජනයක් මුළු රටටම මත්තල ගුවන්තොටුපොළ නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වනවා. ඔව්. ඊළඟට බෝම්බ පිපිරීමකින් තුවාල ලැබූ සහරාන්ගේ සොහොයුරා කොළඹ ගෙනාවේ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා මේ සිරස්සලය අරුණ පළ කර සිටින්නේ. සහරාන් හෂිම්ගේ සහෝදරයා වන රිල්වාන් කාතන්කුඩියේදී බෝම්බයක් සකස් කිරීමට පුහුණු වීමේදී සිදුවන පිපිරීමෙන් තුවාල ලැබූ කාතන්කුඩියේ සිට කොළඹ ජාතික රෝහලට රැගෙන විත් ඇත්තේත් ඒ අතර ඔහුට ප්‍රථම ආධාර ලබා දීමට උපදෙස් දී ඇත්තේත් කොළඹ ජාතික රෝහලේ විශේෂඥ විකලාංග වෛද්‍යවරයෙක් බව ඊයේ පාස්කු කොමිසම හමුවේ අනාවරණය වෙලා තියෙනවා.
රිල්වාන්ගේ ඡායාරූප WhatsApp මගින් පරීක්ෂා කරමින් ඔහු ප්‍රථමාධාර ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ විශේෂඥ වෛද්‍යවරයාව සම්බන්ධීකරණය කරලා තියෙන්නේ සෞදි අරාබියෙන් ලද දුරකථන ඇමතුමක් ඔස්සේ බවත් කොමිසමේදී අනාවරණය වෙලා තියෙනවා. එම ඇමතුම ඔහුට ලබා දීලා තියෙන්නේ සෞදි අරාබියේ සිටි ඔහුගේ පාසල් මිතුරෙක් වන මොහොමඩ් රිලා නැමැති ඉංජිනේරුවෙක් බවත් ඊයේ කොමිසමේදී අනාවරණය වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් දැන් කෙනෙකුට පුද්ගලයෙක් අනුතර ලක් වුණාම ප්‍රතිකාර කිරීම වෛද්‍යවරයෙකුගේ රාජකාරියක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දන්නවා දැන් තුවාලයක් වෙලා හදිසි අනතුරක් වෙලා ගියාට පස්සේ අනිවාර්යයෙන්ම රෝහල් පොලිසිය දැනුවත් කරනවා. රෝහල් පොලිසිය ලැබුමත් කළා එයා සම්බන්ධයෙන් රෝහල් පොලිසිය පැමිණිල්ලක් දාලා ඉන්පසුව තමයි පරීක්ෂණ කටයුතු පටන් ගන්න. ඒ ආකාරයේ දෙයක් සිදු වුණා නම් මේ සම්බන්ධයෙන් අපිට තිබුණා තොරතුරක් දැනගන්න. ඒ වගේ දේවල් කරන්නේ නැතුව වෙනවම ගෙනල්ලා ඒ වගේ රෝගියෙකුට කියලා අතක් කැඩලා කියන්නේ නිකන් අතක් කැඩලා නෙවෙයි වැටලා නෙවෙයි බෝම්බයක් පුපුල. ඒකට වෛද්‍යවරයා දැනගන්න ඕන මොකද්ද මොකක් හරි සිද්ධියක් වෙලා තියෙනවා. ඒ යනවා රෝහල් පොලිසියට වාර්තා කළ යුතු තිබුණා. එහෙම වුණා නම් මම හිතන්නේ මේ පාස්කු ප්‍රහාරය සුලමුල හොයාගන්න තුන ඊට කලින්. හැබැයි මේ සුලමුල මාධ්‍ය දැනගන්න එක හොඳ නෑයි කියලා හිතන්නේ නැති කොමිසමෙන් මාධ්‍ය ඉවත් කරන්නේ සාක්ෂි දෙමින් වෛද්‍යවරයා කියයි. ඒ කියන්නේ මාධ්‍ය ඉවත් කළා තමයි ඔහු සාක්ෂි දෙන්න සූදානම් වෙලා තියෙන්නේ. මගේ යාළු රිලා මෙහෙම මට කරයි කියලා මම හිතුවේ නෑ. 2008 කතා වුණු හැමදේම මට මතක නෑ. දවසක් සහරාන් මගේ නිවසටත් ආවා. සාක්කිදුන් ජාතික රෝහලේ විශේෂඥ විකලාංග වෛද්‍යවරයා කියනවා. ඒ කියන්නේ WhatsApp මගින් ප්‍රථමාධාර දුන්නට එහාගේ සම්බන්ධයක් වෙන්න ඕනේ. වෛද්‍යවරයා ක්‍රියාත්මක වුණේ සෞදියේ දුරකථන ඇමතුමකට අනුව 2018 දී රිල්වාන් ජාතික රෝහලේ තුලත් කලේ ශහීද් කියන නමින් කියලාත් ඊයේ අනාවරණය වෙනවා. ඒ වගේම ඊයේ හිටපු රජයේ රස පරීක්ෂකවරයාත් පාස්කු කොමිසම හමුවේ අදහස් පළ කරනවා. ඒ අනුව 2019 ජනවාරි 16 වෙනිදා වනාත විල්ලුවෙන් හමු වූ ද්‍රව්‍ය මගින් බෝම්බ නිෂ්පාදනය කළ හැකි 2019 ජනවාරි 16 වෙනිදා වනාත විල්ලුවෙන් හමු වූ ද්‍රව්‍ය මගින් බෝම්බ නිෂ්පාදනය කළ හැකි කියලා රජයේ හිටපු රස පරීක්ෂකවරයා කියනවා. හැබැයි ඒ මොහොතේදී මේක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළාම සියලු දෙනා ඒක විහිළුවට ගත්ත ප්‍රසාද. ඔව් කිව්ව සාමාන්‍යයෙන් ඉඩම් වල ඔය වගේ දේවල් කරනවා. මේ පැත්තේ කොරුණාගල පැත්තේ පුත්තන පැත්තේ පාළු ඉඩම් තියෙනවා. නමුත් තවත් ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. නමුත් ඒකට රජය ඊතරම් අවධානය යොමු කරේ නැහැ. ඒ වගේම තමයි ඊට පස්සේ මාවනෑලි බුදු පිළිම සිද්ධිය. මොකද මේ සිද්ධි එකකට එකක් ගැට ගැහිලා තිබුණේ දිනෝෂ. නමුත් දැන යම් ආකාර දේශපාලන බලපෑම් සහ රැකවරණ ලැබුණා. ඒ නිසා තමයි මේවා යට ගියේ. මේවා යට නොගිය නම් මම හිතන්නේ පාස්කු විරුද්ධ ප්‍රහාරය පහසුවෙන් වළක්වා ගන්න තිබුණා. ඔව්. බෝම්බ හදන හැටි ඉන්ටර්නෙට් එකෙන් YouTube වලින් බලා ගන්න පුළුවන්ලු. බෝම්බ හදාන්න කොණ්ඩා වේලනයත් යොදා ගන්න පුළුවන්. හෙයාර් ඩ්‍රයර් එක උනත් යොදා ගන්න පුළුවන් කියලා රජයේ හිටපු රස පරීක්ෂකවරයා කියන්නේ. ඒ කියන්නේ කොයිතරම් ප්‍රවේශම් වෙන්න ඕනද වැඩි. ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන දේවල් ඕන තරම්. ඒ අතර මේ අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි 104 සහන පොලි ණයට මහ බැංකුවෙන් මහ පොල්ලක් නැවත වතාවක් අපිට මහ බැංකුව පිළිබඳව තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ. ඒ අනුව රජය COVID-19 වෛරසයෙන් පීඩාවටපත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා 104 පොලියට එක් ව්‍යවසායකයෙකුට රුපියල් මිලියන 25ක උපරිමයට යටත්ව ණය මුදලක් ලබා දීමට තීරණය කර තිබුණත් මහ බැංකුවේ නිද්‍රාශීලී බව නිසා එය සාර්ථක වී නැති බව වාර්තා වෙන්නේ. මොකද මේකේ ක්ලෝසින් ඩේට් එක අවසාන දිනේ විදිහට මැයි 29 වෙනිදා හවස 6 දක්වලා තිබුණත් මහ බැංකුව එදා හවස 4ට ලිපි ටික එකතු කරගෙන තියෙනවා. අයදුම්පත් එකතු කරගෙන තියෙනවා. ඒ අයදුම්පත් වල වටිනාකම රුපියල් බිලියන 6.9ක්ලු. හැබැයි අනුමත කරලා තියෙන්නේ බිලියන 2.6ක්ලු. ඒනුත් මහ බැංකුව නිකුත් කරලා තියෙන්නේ රුපියල් බිලියන 1.6කලු. මෙන්න මේ ක්‍රියාකාරීත්වය මේ ක්‍රියාකලාපයේ මහ බැංකුවේ මේ ක්‍රියාකලාපයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙන බව තමයි අරුණ පුවත්පත සඳහන් කර තිබෙන්නේ. ඔතාපය දෙකමාරක් තමයි මම හිතන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තාව ලබා දෙන වෙලාව තියෙන්නේ. ඔව්. මොකද මේ විරාමයක් ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ලෝකය සහ රට ඉතාමත්ම අභියෝගාත්මක මොහොතක ඉන්නේ. අපි විරාමයක් ලබනවා. මේ රටේ සිනමා කලාවට, ටෙලිනාට්‍යයට, සාහිත්‍ය ආදී විවිධ ක්ෂේත්‍රවලට මිල කළ නොහැකි මෙහෙවරක් කරපු මෙරට සිංහල සිනමාවට, කතෝලික සභාවට ඉමහත් මෙහෙවරක් කර ගරු අර්නස්ට් පෝරතර පියතුමා ඊයේ පෙරවරුවේ ස්වර්ගස්ස වූ පුවත ජාතික පුවත්පත් සියල්ලම මුල් පිටුවේ වාර්තා කරනවා. ස්වර්ගයේ දොරටු විවර වන විට උන්වහන්සේ 89 වෙනි වියේ පසු වූ උන්වහන්සේ ලෝකේ නමරැන්දු රටට වැදදායි පූජකවරයෙක් වුණා. කැලණිය, දෙහියාගාත, කළුතර, කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කිරිමේටියාගාර කියන මේ සම්වල සේවය කළ විශේෂයෙන්ම කැපී පෙනෙන උන්වහන්සේගේ සමාජීය මෙහෙවර ලංකාවේ සිනමාවට,
රූපවාහිනී මාධ්‍යයට ගුවන්විදුලි මාධ්‍යයට උන්වහන්සේ දක්වපු දායකත්වය ඒ කියන්නේ අර ශාන්ත පවුලු මධ්‍යස්ථානයේ මේ වගේ ඉන්ටර්නෙට් වලින් චිත්‍රපටි බලන්න ඉඩ කඩ නැති කාලේ ශාන්ත පවුලු මධ්‍යස්ථානයේ ලෝකේ කීර්තිමත් චිත්‍රපට ගෙනල්ලා ඒවා තරුණ පරම්පරාවට පෙන්වන්න අවස්ථාව ලබා දීලා සාකච්ඡාවට අවස්ථාව ලබා දීලා මහා පරපුරක් හැදුවා. ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍රසන්න විතානගේ, සුදත් මහදේවුල්ලව, ඉනෝකා සත්‍යාංගනී මේ ආදී විදිහට ගත්තාම විශාල පිරිසක් රසවින්දනය ගැන තමයි මට ඉතාල වැදගත්. මම හිතන්නේ තරුණ පිරිස විශ්වවිද්‍යාල ළමයි එහෙම ගියා මේ චිත්‍රපටි බලන. විශේෂයෙන්ම පොරතුරු පියතුමා ගත්තම OCIC සිනමා සම්මාන වල අපිට අමතක කරන්න බෑ. සිංහල සිනමාවට ඉතාල වැදගත්. ඊ පුරෝගාමියෙක් වුණා. ඒ වගේ මෙතනදී මට මතක් වෙනවා මේ මර්සින් ජයකොඩි පියතුමා සහ මේ පොරතුරු පියතුමා අතරත් යම් කිසි සම්බන්ධයක් තියෙනවා. මොකද ඔවුන් දෙදෙනාම කලාවට මේ රටේ සංස්කෘතියට විශේෂයෙන්ම රටට විශාල වැඩ කොටසක් කරා. විශේෂයෙන්ම උසස් රසවින්දනයක් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු පියතුමන්ලා දෙදෙනෙක්. ඔව්, ජයකොඩි පියතුමා සහ පොරතුරු පියතුමාගේ විශේෂම කාරණාව තමයි එහෙම සංසන්දනය කරදී උන්වහන්සේලා දෙපළ කතෝලික සංස්කෘතියට සිංහල සංස්කෘතිය ගෙනාවා. ගොප් සැරසිලි, පූර්ව චාරිත්‍ර මේවා පල්ලියට ගෙනාවේ පොරතුරු පියතුමා. ඒ නිසා විශාල ගෝල පරම්පරාවක් හදපු උන්වහන්සේ ස්වර්ගස්ථ වුණා. හෙට ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසේදී අවසන් කටයුතු සිදු කරන බව වාර්තා කරනවා. ගුරු තරුවක් මේ බැස යන්නේ. ගුරු තරුව සෙමින් බැසයයි ගැලු එළිය නොයා නවති. එක මලක් එහෙම නෙවෙයි, මල්යායක සිරස නෙවෙයි. අපි සූදානම් කාටුන් නරඹන්න. රංචගොඩ ළමයාගේ කවියක්. කොවිඩ් කාලේ මතු වුණු හොඳ දේත් ඇත, නවනිපැයුම් ඒ අතරින් ප්‍රධානයි. අත හිත දෙමින් මුල් වූවත් හට ඊට ඉදිරියටම ගන්න කවුරුත් හිතට ගමු. සිතුම් විකසිත නැමැති පොඩි පුතකු අතින් විකසිත වෙලා විස්කම් වැඩ ගණනාවක් මුනිදස් කුමරතුංග මැතිතුන් කීවාසේ අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. දරුණු පුවත්පතේ හසන්ත විජේනාගේ හුරේරා කාටුනයක් සමගම මම තවත් කාරණයක් කියන්න කැමතියි. අද ප්‍රධාන පුවත්පත්වල තිබුණා අර්ජුන මහේන්ද්‍රන් අර්ජාන් ඇලෙක්සැන්ඩර් වෙලා කියලා. මේ ඉන්ටර්පෝල් පොලිසිය දැන්වලා තියෙනවා, නම වෙනස් කරලා තියෙනවා. ඒතකොට මේ කාටුනේ තියෙන්නේ අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරලා කියලා මේ තුන් දෙනෙක් කතා කරනවා. මේ යකා යාළුවොත් වෙනස් කරාවිද දන්නේ නැහැ කියලා අපිට පේන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මූණ, රවි කරුණානායක මහත්මයාගේ මූණ තමයි පේන්නේ. මොකද මේ තවත් කාරණයක් මතක් වුණා දිනුස. එතකොට මොකද දැන් නම් වෙනස් කරොත් ආපහු නීතිය මුලින් ඉඳන් ක්‍රියාත්මක වුණා. මට සැකයක් ඇතිුනේ දැන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනතාවක් වුණා අස්සන් 21000ක් ගැහුවා කියලා. එහෙම වුණොත් ආපහු ගෝඨාභය රාජපක්ෂ ජනතාවට අස්සන් 21000ක් ගහන්න වෙයිද දන්නේ නැහැ. නමුත් සිංගප්පූරු ඒ නීතිපතිවරයා කියලා තියෙන එහෙම අවශ්‍ය නැහැ. මොකද උදයපර නීතිය දැන් තියෙන තැන ඉඳන් ඉදිරියට යන්න පුළුවන්. නම් වෙනස් කරලා කියලා මුලින් ඉඳන් ආපහු එන්න ඕනේ නැහැ කියලා තියෙනවා. ඔව්. යාළුවම් මාරු වෙන්න බෑ නම් මාරු වුණාට. සෙල්ලම්ද කොල්ල නිර්මාණය කරන්නේ අරුණ පුවත්පතට සුමතිපාල ජෝතිපාල. කල්ලෙලියේදී මද්දාසා පාසල්වල උගත් 8ක් කඩුවක් සමග අත්අඩංගුවට අරන් 4ක් පූජකවරලු. කලබල වෙන්න දෙයක් නෑ ඕව ගැන. තනකොළ කපන්න ගෙන ආපු කඩු වෙන්න ඇති. හසන්ත විජේනායකගේ තවත් කාරණයක් තියෙනවා. සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයා. පිටකොට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ තමයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍යම පවත්වන්නේ. ඊට මීටර් 400ක් දුරින් තමයි සමග ජන බලවේගයේ කාර්යාලය තියෙන්නේ. මේ දෙදෙනා එකිනෙකාට චෝදනා කරගන්නවා. මේ කාටුනේ මුකුත් වාක්‍ය මුකුත් දෙබස් නැහැ. කාටුනේ බැලුවම තේරෙනවා අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ කාටුනේ තියෙන්නේ දැන් දෙදෙනාම තමන්ගේ දැන් ඇඳුමේ යට කොටස ගලවගෙන ඉන්නේ. වික්‍රමසිංහ මහත්මයා එක පැත්තකින් ඉන්නවා, සජිත් ප්‍රේමදාස මහත්තයා එක පැත්තකින් ඉන්නවා. එකිනෙකාගේ ඇඳුම් ගලවා ගන්නවද, තමන්ම ගලවා ගන්නවද කියලා තාම මම හිතන්නේ හරියටම අපිට තේරුම් ගන්න බෑ. දිනමිනේ වරකගේ කාටුනේ, වරකගේ සිතුවම පොකට් කාටුනේ නවරෝහලට යන පාරේ එහා පැත්තේ ඉන්න අකිල විරාජ් සහ මෙහා පැත්තේ ඉන්න සජිත් ප්‍රේමදාස කියන දේශපාලන නායකයෝ දෙන්න කයියක් ගහගෙන ගමනක් යනවා. ඡන්දෙන් පස්සේ අපිත් ඒ පැත්තේ එනවා. හරිද? සජිත් ප්‍රේමදාස මහත්මයා කියන්නේ. හරි සමාජිකත්වයේ ගන්න 20කුත් තරම් එන්නකෝ. ඔව් ඒකට ඉතා අපූර්වවට ගලපලා තියෙනවා දිනවෙන පුවත්පතේ දර්ශනගේ කාටුනය. මෙන්න සමාජික පත් අරගෙන අකිල විරාජ් කාර්යසම් මහත්මයා එක්සත් ජාතික මහලේකම් රයනවා. මේ තාප්පෙන් එහා පැත්තේ ඉඳගෙන ඉන්නේ කවුද? සජිත් ප්‍රේමදාස මහත්මයා. රුපියල් 20ක් ගෙවා ඉජාප සමාජත්වය යලි ලබාගත හැකියි කියලා අකිල විරාජ් කාර්යසම් මහත්මයා කියනකොට මටත් එකක් තියන්න කෝකටත් කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා තාප්පෙන් ඔළුව දාලා කියනවා. අරුණේ ගපිරිගේ කවියෙන් සලකුණක් තබනවා හෙට දවස ගැන. අන්න තීන්දුව.
අත්‍යන්තර වලින් රෙදි නිපැයුම සමග දීලා බති කරුවන්ටත් නියම මඟ ආනයනයත් තහනම් කර තියෙන වග ඊයේ ඇසුනි සතුටකි රට හැරෙන මඟ තීරණ ගනී නම් හිතවාදී ජනතා කැමැත්තද යන්නේ නැතසේදී ගත්තේ ගාන්ධිත් ඔය මඟමයි මුලදී රට හැරෙන ආසියකි පැත්තට සුබවාදී. මතන්නේ MD වීරරත්නගේ මව්බිම් පුවත්පතේ මාරිෂිපාල කාටුනයක් තියෙනවා. දැන් අර කලින් කිව්වනේ මේ එක්සත් ජාතික පක්ෂයේ සමග ජනබලවේගයේ අර්බුදයක් තියෙනවා කියලා. සමග ජනබලවේගයේ සමහර නායකයින් එක එක ආකාරයේ මැතිවරණ ව්‍යාපාරය කරනවා කියලා කතාවක් තිබුණේ. මෙන්න මාරිෂිපාලගේ කාටුනේ කියනවා මනෝ ගණේෂන් කියනවා වතුකම්කරු ජනතාව රවට්ටන්න රනිල්ට බැරිලු කියලා. හරි එතකොට රවට්ටන්න පුළුවන් කාටද වතුකම්කරු ජනතාව කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කවුද? ඒ අපිම තමයි. අද දවසෙත් අපිට දෛනික ජීවිතයේ බොහෝ ගැටලු තියෙයි විසඳුම් හොයන්න. ඒ විසඳුම් ඔබට ලැබේවා. ඔබ විසඳුම් හොයාගෙන ඉන්න එකක් නෑ. ඔබට විසඳුම් හොයාගෙන යන්න වෙනවා. ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අද උදේ පත්තර වලින් සමගන්න. ඔබට ආයුබෝවන්.